समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, පුද්ගලයා තුල අවබෝධය හදාගන්න පුද්ගලයෙක් නම් යථාර්ථ අවබෝධයේ පැත්තට විවෘත වෙනවා නම් මේ අවිද්‍යාවේ ක්‍රියාවලිය සිඳලා බිඳලා දාලා මේ ක්‍රියාවලියට අභියෝග කරන ශ්‍රාවකයෙක් විදියට ධර්මයත් එක්ක ක්‍රමානුකූලව පිළිවෙලින් ගනුදෙනුව හදාගන්න අවශ්‍යයි. ක්‍රමානුකූලව පිළිවෙලින් ගනුදෙනුව හදාගත්ත ශ්‍රාවකයෙකුට තමන්ගේ දුක නිමා කරගන්න අවස්ථාව ලැබෙනවා. දුක හමාර කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට මේ අවිද්‍යාව සම්බන්ධ තැන් කීපයකදී අපේ සංවේදීකම හදාගන්න එක වැදගත්. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ එවං අවිජ්ජා පජානාති එවං අවිජ්ජා සමුදයං පජානාති අවිජ්ජා නිරෝධං පජානාති අවිජ්ජා නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති කියන පරයයන් තැන් කීපයකදී මේ අවිද්‍යාව සම්බන්ධ නුවණ හදාගත්ත ශ්‍රාවකයෙක් තුල තමයි ක්‍රමානුකූලව අවිද්‍යාව දුරු වෙන්න පටන් ගන්නෙ. නැත්තම් මේ පුද්ගලයා තුල අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාවට හේතුව හොයා ගන්න ඕන. අවිද්‍යාවට හේතුව පටිච්ච සමුප්පාද ධර්මයේ තුල නැති නිසා ගොඩාක් දෙනෙක් අවිද්‍යාවට හේතුව අවිජ්ජා සූත්‍රය වගේ දේශනාවල හොයනවා. අවිජ්ජා සූත්‍රයේ අවිද්‍යාවට මුල විදියට අවිද්‍යාවේ මූලික හේතුව විදියට ඒ කියන්නේ සත්පුරුෂයාගේ මුණ නොගැහිම පෙන්වලා දුන්නට පින්වත්නි, විද්‍යාව කියන සීමාව තුල දායාද වන සැබෑ ශ්‍රාවකෙක් නම් ඒ ශ්‍රාවකයාට විද්‍යාව උපදවා ගැනීම පිණිස අවිද්‍යාවට මුල හොයා ගන්නම වෙනවා. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන පදනම මුලින්ම අපි හොයා ගන්න ඕන. බුදුදහම අවිද්‍යාව කියලා කියන්නේ මේ සත්‍ය අවබෝධයේ මේ ලෝකේ පවතින පරම බුදු කෙනෙක් පැහැදිලි කරන සත්‍ය මොකක්ද කියලා නොදන්නාකමමයි අවිද්‍යාව. කොහොමද ඒක තෝරන්නේ? යංකෝ ආවුසෝ දුක්ඛේ අඤ්ඤාණං දුක්ඛ සමුදයේ අඤ්ඤාණං දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඤ්ඤාණං එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ අවිජ්ජාති අයං උච්චතාවුසෝ අවිජ්ජා. දුක පිළිබඳ ඥානය නැතිකම, දුකේ හට ගැනීම පිළිබඳ ඥානය නැතිකම, දුකේ නිරෝධය පිළිබඳ ඥානය නැතිකම, දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව පිළිබඳ ඥානය නැතිකමයි පින්වත්නි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ අන්න ඒකටයි. එතකොට අවිද්‍යාව කියන ස්වභාවයේ තේරුම් ගත්ත ශ්‍රාවකෙක් විසින් අවිද්‍යාවට හේතුව මොකක්ද කියලාත් එයා දැනගන්න ඕන. මොකක්ද අවිද්‍යාවට හේතුව? ඇත්තටම අවිද්‍යාවට හේතුව අපි තුල මේ දුකේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං කියන
මේ හතර තැනක අපේ ඥානෙ පිහිටවා ගන්න අපිට බැරි වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. අපිට මේ දුකේ අවිද්‍යාවේ සමුදය හොයාගන්න බැරි වෙච්ච නිසා. අවිද්‍යාව සමුදය වෙන්නේ කුමක් නිසාද? ආශ්‍රව සමුදය වෙච්ච තැනක අවිද්‍යාව සමුදය වෙනවා. එහෙනම් මේ ලෝකයේ දුක පිළිබඳ, සමුදය පිළිබඳ, නිරෝධය පිළිබඳ, මාර්ගය පිළිබඳ හරි හැටියට ඥානයක් නුවණක් නැති වෙලා තියෙන්නේ කුමක් පදනම් කරගෙනද? කුමක් හේතු කරගෙනද? හේතුව තමයි පින්වත්නි ආශ්‍රව. ආශ්‍රව තමයි හේතුව. මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව, තව ditthi ආශ්‍රව කියලාත් අපි කතා කරනවා. මෙන්න මේ ආශ්‍රව තියෙන නිසා තමයි අපිට දුක කියන එක තේරෙන්නේ නැත්තේ. ඇසෙන් රූප බලලා උද්දාමයටපත් වෙන විදියට අපි අනාදිමත් කාලයක් තිස්සේ අපේ හිත පුහුණු කරලා තියෙන නිසා අපිට මේ ලෝකේ දුක කියලා ස්වභාවයක් පවතිනවා කියලා අපිට පේන්නේ නැහැ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියලා දුක එන්නේ නැතුව තියෙනවා නම් ඒත් කමක් නැහැ. අපි තේරුම් ගත්තේ නැතත් තේරුම් ගත්තත් දුක අපි කරා එන එක නවතින්නේ නැහැ. දුක කොහොමත් පින්වත්නි අපි කරා ලුහු බඳිනවා. දුක අපි කරා ලුහු බඳිනවා. එහෙමනම් මේ දුක්ඛේ අඥානං කියන ස්වභාවයට අපිව තල්ලු කරලා ඇදලා දැම්මේ අපි තුල පවතින කාම ආශ්‍රව, පංචකාමයන් වින්දනය සහ නැවත නැවත පංචකාමයන් වින්දනය කිරීමට අපි තුල ගොඩනැගිච්ච බලවත් කැමැත්ත. ඒකට අපි කියනවා කාම ආශ්‍රව කියලා. ඊට පස්සේ මේ කාම ආශ්‍රව තියෙනකොට දුක්ඛේ අඥානං කියන ස්වභාවයේ තමයි ආශ්‍රවේ පදනම් කරගෙන ගොඩනැගෙන්නේ. දුක කුමක්ද කියලා යාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ භව ආශ්‍රව. භව ආශ්‍රව කියලා කියන්නේ හැමදාමත් භවයට කැමැත්තක්, භවයට ලෙන්ගතුකමක්, භවයට ඇඟෑලුම්කමක් අපි තුල පවතිනවා. එතකොට මේ භවයට පවතින ඇඟෑලුම්කම නිකම්ම උපන් එකක් නෙවෙයි. භව ආශ්‍රවය කියලා කියන්නේ භව ආශ්‍රවයේ ඇති වුණ තැනක දැන් එතකොට කෙනෙක් අහන්න බලන්න ආශ්‍රව වලට හේතු, ආශ්‍රව වලට හේතුව අවිද්‍යාව. මේකත් අර නාම රූප පරයය වගේ දරමිටි දෙකක් එකට හේතු කළා වගේ පවතින්නේ. දරමිටි දෙකක් එකට හේතු කළාට පස්සේ එකක් නිසා එකක් යැපෙනවා වගේ අවිද්‍යාව මත ආශ්‍රව යැපෙනවා, ආශ්‍රව මත අවිද්‍යාව යැපෙනවා. ඔච්චරයි. අවිද්‍යාවට මුල හොයාගෙන ගියොත් ඒ අහුවෙන්නේ ආශ්‍රව. ආශ්‍රව වලට හේතු හොයාගෙන ගියොත් අහුවෙන්නේ අවිද්‍යාව. එකිනෙකට යැපෙනවා. එක තැනකින් අවබෝධය හදාගත්තොත්, ආශ්‍රව ගැන හරි අවිද්‍යාව ගැන හරි පරිපූර්ණ අවබෝධය හදාගත්තොත්, අවිද්‍යාව අවබෝධ කරපු තැනක විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව පහළ වෙච්ච තැනක ආශ්‍රව නිරුද්ධ වෙනවා. ආශ්‍රව ගැන අවබෝධය හදාගත්ත තැනක ආශ්‍රව පිළිබඳ යථාර්ථවාදී අවබෝධයට එනකොට අවිද්‍යාව දුර වෙලා යනවා. එවනම් මේ කාරණා දෙක එකිනෙකට අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙමින් පවතිනවා. ඒකයි වෙලා තියෙන්නේ. මේවා එකිනෙකට යැපෙමින් පවතිනවා පින්වත්නි. එතකොට මේ භවය පිළිබඳ භවයට ඇති කැමැත්ත, භවය ප්‍රාර්ථනා කරන ගතිය තමයි භව ආශ්‍රව කියලා කියන්නේ. භව ආශ්‍රව තියෙන තාක්කල් දුක්ඛ අඥානං තමයි. සමුදය අඥානං තමයි. නිරෝධය අඥානං තමයි. මාර්ගය අඥානං තමයි. ඒවා මොකක්වත් තේරෙන්නේ නැහැ තමයි. එතකොට මේ අවිජ්ජා ආශ්‍රව, මෙතන අවිජ්ජා ආශ්‍රව කියන්නේ මෝහයට. ආශ්‍රවයක් විදිහට පෙන්වන තැන අවිද්‍යාව කියන්නේ, අවිජ්ජා ආශ්‍රව කියන්නේ මෝහයට. අතන කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකමට. අවිද්‍යාව කියලා කියන්නේ ආශ්‍රව නිසාත් අවිද්‍යාව ඇති වෙනවනේ. ආශ්‍රව නිසානේ අවිද්‍යාව ඇති වෙන්නේ. ආශ්‍රව නිසා ඇති වෙන අවිද්‍යාව තේරුම් කරද්දී දුක්ඛේ අඥානං කියන තැනින් ඇල්ලුවේ. සමුදය අඥානං කියන තැනින් ඇල්ලුවේ. නිරෝධේ අඥානං කියන තැනින් ඇල්ලුවේ. නමුත් අවිජ්ජාව ආශ්‍රවයක් විදියට පෙන්වනකොට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන තැනින් අල්ලනකොට මෙතන අවිජ්ජා ආශ්‍රව කියලා කියන්නේ මෝහයට. මෝහය නිසා අවිද්‍යාව කියන වචනේ තිබුණට ආශ්‍රවයක් අවිද්‍යාව විදියට පෙන්වන තැන මෝහය කියන එකයි අර්ථවත් වෙන්නේ. මෝහය නිසා දුක පිළිබඳ නොදන්නාකමක් උපදිනවා. හරිනේ කතාව? දුක ඇති වෙන්නේ කොහොමද කියලා නුවණක් නැති වෙනවා. දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා නුවණක් නැති වෙනවා. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකක්ද කියලා යාට නුවණක් නැති වෙනවා.
එතකොට මේ නුවණ නැතිකම ඇති උනේ මෝහය පදනම් කරගෙන. මෝහය වැඩින්නේ අවිද්‍යාව පදනම් කරගෙන. ඕක තමයි දෙපැත්තට වෙන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් මේ දෙක එකිනෙකට පෝෂණය කර අපි ඉස්සරහට දුවනවා. ඉස්සරහට යනවා. ඒතර අපේ ගමන මෙබඳු එකක් පින්නත් මේ අපේ ගමනේ ස්වභාවය අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. මේ අපේ ගමනේ ස්වභාවය. එතකොට අපි මේකේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි පින්වත්නි මේ ඊට පස්සේ මේ ආශ්‍රවයන්ගේ නිදාන සම්භවයක්ත් තියෙනවා. නිදාන සම්භවය කියන්නේ මේ ආශ්‍රව සම්පූර්ණ ආශ්‍රවයන්ට පසුබිමක් තියෙනවා. පසුබිම අවිද්‍යාව. අවිද්‍යාවටත් පසුබිමක් තියෙනවා. පසුබිම ආශ්‍රව. මේ දෙක මෙතනින් ලියාගත්තොත් මුළු අර්බුදේම ලියාගත්තා වෙනවා. මුළු අර්බුදේම ලියාගත්තා වෙනවා පින්වත්නි. එතකොට මේ ආශ්‍රවයන්ගේ අවදානමකුත් තියෙනවා පින්වත්නි. කතමාච භික්කවේ ආසවා වේමත්තතාවයක් තියෙනවා. ආශ්‍රව සමහර ඒවා තියෙනවා පින්වත්නි නිරයට අරගෙන යන ඒවා. නිරයගාමිනියා කියලා ඒවට කියන්නේ. සමහර ආශ්‍රව තියෙනවා තිරච්ඡාන යෝනිගාම තිරිසන් ලෝකයට අරන් යන ඒවා. සමහර ආශ්‍රව තියෙනවා පෙත්ත විශේෂගාමිනියා ප්‍රේත ලෝකයට අරගෙන යනවා. සමහර ආශ්‍රව තියෙනවා මනුස්ස ලෝක ගාමිනියා මනුස්ස ලෝකයට අරන් යනවා. සමහර ආශ්‍රව තියෙනවා දේව ලෝක ගාමිනියා. එහෙනම් ආශ්‍රව නිසා තමයි දිව්‍ය ලෝකෙත් යන්නේ. දිව්‍ය ලෝකේ කියන්නේ ආශ්‍රව වලින් නිදහස් වෙච්ච තැනක් නෙමෙයි. යම් කෙනෙක් දිව්‍ය තලයක උපත හදා ගන්නවා නම් ඒ දිව්‍ය ලෝකයේ උපත හැදෙන්න බලපෑවෙත් ආශ්‍රවම තමයි පින්වත්නි. ඒතර මේ කාරණේ අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. ඒ තමයි යම් වෙලාවක ආශ්‍රවයන් පිළිබඳ අවබෝධයක් හදාගෙන ආශ්‍රව පිළිබඳව හිතේ කලකිරීමක් හදාගත්තොත් ඒ ආශ්‍රවයන් පිළිබඳව හිතේ ඇතිවෙන කලකිරීම නිසාමයි පින්වත්නි විඥා උපාදෙත්වා විද්‍යාව උපදව ගන්නේ. එතනයි විද්‍යාව උපදව ගන්නේ. ඒතර විද්‍යාව උපදව ගන්න ශ්‍රාවකයෙකුට විද්‍යාව උපදව ගන්න කැමති ශ්‍රාවකයෙකුට විද්‍යාව උපදව ගන්නවා කියන්නේ දුක්ඛේ ඥානං දුක පිළිබඳ නුවණ හදා ගන්නවා. සමුදය ඥානං දුකේ හට ගැනීම පිළිබඳ නුවණ හදා ගන්නවා. නිරෝධේ ඥානං දුක නිරුද්ධ කිරීම පිළිබඳ නුවණ හදා ගන්නවා. ඊට පස්සේ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව පිළිබඳ නුවණ හදා ගන්නවා මාර්ග ඥානය. මෙන්න මේ විදියට දුක සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් ශ්‍රාවකයෙකුට යම් පුද්ගලයෙකුට නුවණ ඇති වෙනකොට ඒ නුවණ ඇති වෙච්ච තැනක යා නිරන්තරයෙන් කල්පනා කරනවා මේ දුකෙන් කොහොම හරි නිදහස් වෙන්න ඕන. මේ දුකෙන් කොහොම හරි නිදහස් වෙන්න ඕන කියන තැනකට යාගේ හිත හදා ගන්නවා. එතකොට ආශ්‍රව නිසා අවිද්‍යාව හට ගන්නවා. කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්ම නිරුද්ධ වෙනකොට අවිද්‍යාව නිරුද්ධ වෙලා යනවා. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ කිරීම පිණිස කළ යුතු දේ තමයි කාමාශ්‍රවයත් භව ආශ්‍රවයත් අවිජ්ජාශ්‍රවයත් කියන ආශ්‍රව ධර්මයන් නිරුද්ධ කරලා දාන එක. එතකොට ආශ්‍රව නිරුද්ධ කරන්නට කියලා කිව්වට නිරුද්ධ වෙනවද පින්වත්නි? නිරුද්ධ වෙන්නේ නැහැ. ආශ්‍රව නිරුද්ධ කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? ඒකට කියනවා පින්වත්නි අවිද්‍යා නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා. අවිද්‍යාව නිරුද්ධ කරන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය ඒක පිළිබඳවත් පජානාති නුවණක් හදා ගන්න ඕන. මොකක්ද එහෙමනම් අවිද්‍යාව නිරුද්ධ කරන ප්‍රතිපදාව? දැන් අවිද්‍යාවට හේතුව ආශ්‍රව නම් අවිද්‍යාව නිරුද්ධ කරලා දාන්න වෙන්නේ ආශ්‍රව නිරුද්ධ කිරීමෙන්නේ. එහෙනම් ආශ්‍රව නිරුද්ධ කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. මොකක්ද ප්‍රතිපදාව? ආර්යෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අර මෝහය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව සහ අභිධර්ම ක්‍රමයට අනුව දිට්ඨි ආශ්‍රව ඔය හතරම නිරුද්ධ කරන්න තියෙන පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියටපත් වෙනකොටම අවිජ්ජාශ්‍රව දුර වෙලා යනවා. සම්මා දිට්ඨිය පරිපූර්ණත්වයටපත් වෙනකොට අවිජ්ජාශ්‍රව දුර වෙලා යනවා.
එතකොට මේ ආශ්‍රව ටික දුරු කරලා ඉවර කරලා දාන එකම තමයි අරහත්ත්වය කියලා කියන්නේ. එතකොට කාමාශ්‍රව කියන ඒවා සෝතාපන්න වුණත් අයින් වෙන්නේ නැහැ. ditthi ආශ්‍රව විතරයි සෝතාපන්න වෙනකොට අයින් වෙන්නේ. දෘෂ්ටි අර්බුද ටික විතරයි ලිහෙන්නේ. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව ආදියත් නිකන් තුනී වෙනවා සකදාගාමි වුණත් ඒවත් අයින් වෙන්නේ නැහැ. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, කාමාශ්‍රව ආදිය සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ අනාගාමී තත්ත්වයේදී. අවිජ්ජාශ්‍රව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ අරහත්ත්වයේදී. එවනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රමානුකූලව පුහුණු කරගෙන යාමම තමයි ආශ්‍රව නිරුද්ධ කරන්න තියෙන පාර. සම්මාදිට්ඨිය උපදවාගෙන ඒ සම්මාදිට්ඨිය තුල අවිද්‍යාවේ හේවණැල්ල යම්තාක් අයින් කරලා සම්පූර්ණින් නෙමෙයි අවිද්‍යාවේ ක්‍රියාවලිය පිළිබඳ යම්තාක් ස්වල්ප වශයෙන් හෝ නුවණක් හදාගෙන ඒ ස්වල්ප වශයෙන් හරි ගොඩනගාගත්ත නුවණම පාදක කරගෙන නුවණම පාවිච්චි කරගෙන ඒ නුවණ තුලින්ම ලෝකය දකිනකොට ඒ නුවණ තුලින් ලෝකය දකින්ට සම්මා සමාධියද උපකාරී අරගෙන යථාභූත ඥානින් අවිද්‍යාවේ අන්ධකාරයට පහන්පත්තු කරන්නයි තියෙන්නේ. ඒ පහන්පත්තු කරලා පහන් ආලෝකයෙන් යමක් දකින්නේ යම්සේද සම්මා සමාධිය තුලින් යථාභූත ඥානෙ දැකලා සම්මා සමාධිය තුල වාසය කරන ශ්‍රාවකයෙකුගේ හිත තුල ඇතිවෙන නීවරණ ධර්මයන් නැවත නූපදින තත්වයට නැවත උපද්දවලා දෙන්නේ නැති තත්වයට සම්මා සතියෙන්ද අනුග්‍රහය හදාගෙන සම්මා වායාමයේ තුල සැබැවින්ම දායාද වුණු අවංකව දායාද වුණු ශ්‍රාවකයෙක් හැටියට ඒ තුල වාසය කරමින් ක්‍රමානුකූලව අවබෝධය කරා පියනගණ්ඩයි තියෙන්නේ. එතකොට දැන් මෙතන අද මේ දේශනාවට මාතෘකාවක් ඔය මම අවිද්‍යාව සම්බන්ධ පොදු කතාවක් කිව්වේ. මොකද සමහර අය අවිද්‍යාවට මුල ගැන ලොකු පටලැවිල්ලක ඉන්න නිසා. අද මාතෘකාවක් විදිහට පළවෙනි ධ්‍යානයේ පිළිබඳ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා මේවා මෙනෙහි කිරීමේදී හුස්ම රැල්ල අත්හරිනවද එතනින් විදර්ශනා නාම රූපයේ පිළිබඳ මාර්ගඵල නිවන් සුව පිණිස අවබෝධය කර දෙන ලෙස ඉල්ලා සිටින බව මතක් කරලා තියෙනවා. පළවෙනි ධ්‍යානය තුල වාසය කරනකොට එතන හුස්ම රැල්ල අතහරින්නේ නැහැ. පළවෙනි ධ්‍යානය තුල මේ හුස්ම නිරුද්ධත් නැහැනේ. හතරවෙනි ධ්‍යානය තුලනේ ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධ වෙලා යන්නේ. පළවෙනි ධ්‍යානය තුල විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන ඒවා මතම තියෙනවා භාවනා අරමුණින් අයින් වෙන්නේ නැහැ කියලා. ඒකාග්‍රතාවය කියන්නේම ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහිම සිහිය පවත්ව ගන්න එකට. මේ අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්නේ. දැන් විතර්කය සහ ਵਿਚාරය කියන්නේ අරමුණට නැමිච්ච බවත් අරමුණ කෙරෙහි පැතිරිච්ච බවත්. විතක්ක ਵਿਚාර කියන්නේ මොකක්ද අරමුණ? දැන් හුස්ම රැල්ල නම් ආනාපාන සතියනේ. ආනාපාන සතිය වඩනකොට ආනාපාන සතිය තුල පැතිරිච්ච බවකුත් අරමුණ තුල පිහිටි බවකුත් ආස්වාස ප්‍රාස්වාසයේටම හිත බැසගෙන හිත ආස්වාස ප්‍රාස්වාසයේ පුරාම හිත විහිදිලා පවතිනවා. එතකොට හිත ඒ විදිහට විහිදිලා පවතිනකොට හිත වෙනත් පැති කිසිම තැනකින් සංස්කාරයක් එන්නේ නැහැ. අර භාවනා අරමුණ විතරමයි හිත තුල තියෙන්නේ. භාවනා අරමුණට වඩා වෙන මොකක්වත් නැහැ. ඇස හරහා සංස්කාරින්නෙත් නැහැ, කන හරහා සංස්කාරින්නෙත් නැහැ, නාසය හරහත් සංස්කාරින්නේ නැහැ, දිව හරහත් නැහැ, කය හරහත් නැහැ, මනස හරහත් අන්‍ය වූ සංස්කාර මොකක්වත් ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්නේ නැහැ කියන්නේ මොකද්ද? එන්නේ කියන එකස්සෙත් යම්තාක් හිත විසංකාරගතයි. හිත විසංකාරගත වෙලා තියෙන්නේ. හැබැයි සම්පූර්ණයෙන් හිත විසංකාරගත වෙලා නැහැ. සම්පූර්ණයෙන්ම හිත විසංකාරගත වෙනවට කියන්නේ මොකද්ද? අරහත්වය. හිත විසංකාරගත වෙනවා. විසංකාරගතං චිත්තං කියලා ওই ධර්මයේ තියෙන්නේ. එතකොට දැන් පළවෙනි ධානයේ තුලත් නොඑක් ආකාරයේ ප්‍රපංචයන් හරහා ගොඩනැගෙන හිත සංස්කාරයන්ගෙන් බැටකන් නැති තත්ත්වයක්. පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාර කියන දෙකේම තේරුම තමයි අරමුණට හිත පිහිටලා අරමුණට හිත විසිරිලා අරමුණේම හිත පැතිරිලා පවතිනවා.
ආස්වාස ප්‍රාස්වාසයේ නිකං කොටසක් නෙමෙයි මුළු ආස්වාස ප්‍රාස්වාස රැල්ලම දකිනවා. ඒක විතක්ක ਵਿਚාර වලට අයිති එකක්. එහෙමනම් එතන හුස්ම රැල්ල අතහරින්නේ නෑනේ. එතකොට ඒ විතක්ක ਵਿਚාරය සම්බන්ධ හිත අරමුණ පැතිරිලා පවතින. ඒ පැතිරීම නිසා හිත විසංකාරගත ස්වභාවයක් තියෙනවනේ. අර හිතට මහා ඕලාරික සංස්කාර නෑනේ මොකක්වත්. දැන් ඕලාරික සංස්කාර ගලන එක මහා විඩාවක් නේ. එතකොට ඕක විඩාවක් කියලා ඒ භාවනා කරන වෙලාවෙත් ඕනනම් අත්දකින්න බැරිකමකුත් නැහැ. හේතුව තමයි ඔය විදියටම හිත අදිෂ්ඨාන කරලා අනේ අසහරහා සංස්කාර ධර්මය මේ හිත හරහා සංස්කාර ධර්මයන් ගලන්ට කියලා අදිෂ්ඨාන කරනකොට අදිෂ්ඨාන කරලා S2 පියාගෙන අතීත සංකාර ටිකක් කල්පනා කරලා බලන්නකෝ. අතීතේ ආපු විදිය හරි කාපු විදිය හරි නාපු විදිය හරි බීපු විදිය හරි මොනවා හරි කමන්නේ. අතීතේ කරපු දෙයක් බලන්නකො එක පාරම ගලාගෙන සංස්කාර තොග්ගයක් මනසට එනකොට අර සුඛය ප්‍රීතිය පස්සද්ධිය මොකක්වත් එතන නැහැ. ඒ ටික ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. අර හිත හරහා මේ මනෝ සම්පස්සය පදනම් කරගෙන සංස්කාරයන් පැත්තට ගිහින් බලන්නකෝ. ඒ සංස්කාරයන් පැත්තට යාගේ හිත ගිහින් බලනකොට හිත සංස්කාරයන් හිතට ගලාගෙන එනවා. එතකොට මේ ගලාගෙන එනකොට දැන් ඉස්සෙල්ලා එහෙම ගලාගෙන සංස්කාර ධර්මයන් ගොඩාක් ගලාගෙන ආපු ස්වභාවයක් තිබුණේ නැහැ. සංස්කාර ධර්මයන් මේ හිතට ඒ බඳු ආකාරයෙන් ගලාගෙන ඉන්න ස්වභාවයක් තිබුණේ නැහැ. හිත යම්තාක් විසංකාරගත වෙලයි තිබුණේ. මොකද ඇස කන නාසය දිවකය මොකෙන්වත් සංස්කාර ආවේ නැහැ. හේතුව තමයි ආවේ නැත්තේ මොකද හිත අර විතර්කයට ਵਿਚාරයටම හිත බර වෙලා හුස්ම රැල්ල තුලම හිත පැතිරිලා හුස්ම රැල්ලටම හිත පිහිටලා තිබුණේ. විතක්ක ਵਿਚාර තිබුණා. ඒ නිසාම ප්‍රීතියකුත් තිබුණා. සංස්කාර නැහෙනි. සුඛයකුත් තිබුණා. කය හොත්තට සැහැල්ලු භාවයකුත් තිබුණා. නමුත් මෙතන විතක්ක ප්‍රීති සුඛ මොකක්වත් නැති වෙනවා. නිකන් ඒ වෙලාවේ මනෝ සම්පස්සයෙන් බලන්නකෝ අතීතේ කාපු බීපු නාපු දේවල් ටිකක් ආපු ගියපු දරුවෝ ඉඩ කඩන් දීපල ගෙවල් දොරවල් යාන බහන හරක බාන ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. එතකොට සංස්කාර නිකන් හරියට පින්වත්නි මොකක් හරි නිකන් හිර වෙලා තිබිලා දැන් අපි කවුරු හරි දොරක් අයිනේ හිටගෙන ඉන්නවා. දොර අරිනකන් කොයි වෙලේද දොර අරින්නේ කියලා බලාගෙන එක පාරම දොර අරිනකොට ලංකාවේ මේවා හරියට වෙනවා. ඔය කඩපිල් ගානිත් ඕවා වෙනවා හරියට. ඉතින් මේ හිටගෙන ඉන්නකොට එක පාරම දොර ඇරිය ගමන් කඩාගෙන බිඳගෙන ඇතුළට එනවා. දැන් බස් වල එහෙම බලන්න. බස් එකක අයිනේ ඔය දුර ගමන් සේවා බස් වල ඉතින් බ්ලිනිස් වසරණ කමට ඒ කරන්නේ. ඉතින් දොර ළඟ පෝලිං ගෑවිලා ඉන්න එක පාරම දොර අරිනකොට කඩාගෙන බිඳගෙන ගිහින් සීට් එකක් අල්ලගන්න දඟලනවා වගේ අර හිත සංස්කාර ධර්මයන් ගලාගෙන නොයන මට්ටමක් තුල විතක්ක ਵਿਚාරය මත හිත පිහිටා තියෙනවනේ. ඒ විතක්ක ਵਿਚාරය මත හිත පිහිටා තියෙන වෙලාවක මනෝ සම්පස්සේ පැත්තට ගිහින් බැලුවොත් පරණ අතීත මොකක් හරි කුණු ගොඩක් ඇවිස්සුවොත් මනසින් ඒ ඇවිස්සීම පදනම් කරගෙන නොයෙක් සංකාර ධර්මයන් මනෝ සංචේතනාවන් ගලාගෙන එනවා. හරියට බස් එකකට සීට් එක අල්ලගන්න මිනිස්සු පොර කාගෙන දොරෙන් රිංගගෙන ඇතුළට එනවා වගේ වේගයෙන් සංස්කාර ධර්මයන් ගලාගෙන එනවා. ඒ ගලාගැනීම නිසාම අර ප්‍රීතියද සුඛයද මොකක්වත් එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ ටික ආය අහුවෙන්නේ නැහැ. එතකොට එහෙමනම් අපිට තේරෙනවා දැන් ඒකාග්‍රතාවය කියලා කියන්නේ හිතත් අරමුණත් එකටම උපදිනවා වගේ වෙනසක් නැති තරම් ඊටාම සියුම්ව හොද්දට හිත එකඟයි. හුස්ම රැල්ලටම එකඟයි. මොකක්වත් සංස්කාරයකට හිත බහින්නේ නැහැ. හුස්ම රැල්ලටම හිත එකඟ වෙලා පවතිනවා. අන්න ඒකයි මෙතන අදහස් කරන්නේ. එතකොට ඒ විදියට දකින්න එතන ඊට පළවෙනි ධ්‍යානෙ උපදවාගත් ශ්‍රාවකයෙකුට අර විතර්කයෙන් මේච්චර කාලයක් ඉඳ ලැබේවා විනාඩි 10ක් 15ක් ඊට පස්සේ ਵਿਚාරයෙන් ඉඳ ලැබේවා තව විතක්ක ਵਿਚාර දෙකෙන්ම විනාඩි 10ක් 12ක් ඉඳ ලැබේවා ඊට පස්සේ විතක්ක ਵਿਚාර ප්‍රීතියත් සහිතව ඉඳ ලැබේවා විතර්කයේද ਵਿਚාරයේද ප්‍රීතියද නැතුව සුඛයෙන් ඉඳ ලැබේවා විනාඩි 5ක් 10ක් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන හතරෙන් ඉඳ ලැබේවා විනාඩි 10ක් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන පහෙන් ඉඳ ලැබේවා කිය අර අදිෂ්ඨාන කර විතර්කයේද ਵਿਚාරයේද ප්‍රීතියද සුඛයේද ඒකාග්‍රතාවයේද වෙන් වශයෙන් හඳුනා ගනිමින් භාවනා කරලා ඒ භාවනාව තුලම පිහිටා නාම රූප ධර්මයන්
හුස්ම රැල්ල දිහා බලපු එක ඕනනම් අතහැරලා දාලා නාම රූප ධර්මයන්ගේ එතනට ගියාට පස්සේ නාම රූප ධර්මයන්ගේ උදය වැය දකින්න පුළුවන්. ඒ උදේ වැය දැකලා එතකොට Tamanටම Tamanගේ හිතින් දැක ගන්න පුළුවන් බව භාග්‍යතුන් වහන්සේ වදාලා Tamanගේ හිතින් නාමයේ මෙයයි රූපේ මෙයයි නාමයේ මේ විදියට ඇති වෙනවා රූපේ මේ විදියට ඇති වෙනවා රූපේ මේ විදියට බිඳෙනවා නාමයේ මේ විදියට ගොඩ නැගෙනවා හැම අත්දැකීමක් තුළම නාම ධර්මත් ඇති වෙනවා රූප ධර්මත් ඇති වෙනවා හුදු නාම ධර්ම ගොඩක් විතරක් ඇතිවීමක් විනා මෙතන කවර දෙයක්වත් අල්ලන්න නැහැ. හටගත්ත සියලු සංස්කාර ධර්මයන් එතනම නිරුද්ධ වෙවි යනවා. නාම රූප ධර්ම ටිකක් සමුදේ වීමක් නිරුද්ධ වීමක් විනා මෙතන කවර දෙයක්වත් සිද්ධ වුණේ නැහැ. මෙතන වෙන කවර දෙයක්වත් සිද්ධ වුණේ නැහැ. නාම රූප ධර්මයන් උද්ගත වීමක් විතරයි. මේ නාම රූප ධර්මයන් උද්ගත වීම තුල මමය මගේ ආත්මය වශයෙන් ගන්න දෙයක් නැහැ. මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැති නිසා අනාත්මයි අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ ආදී වශයෙන් 11 ආකාරයකින් විදර්ශනා කරනකොට ඒ විදර්ශනා කිරීම තුලම ඒ ශ්‍රාවකයාට නාම රූප පරිච්ඡේදක ඥාන ආදී ඥානයන් ඉපදිලා ඒ තුල ස්කන්ධයන්ගේ උදේවැය දැකලා උදයබ්බ ඥානයත් උපදිලා ඔය භංග ඥානය බයතුපට්ඨාන ඥානය මේවා ඉපදිලා මේ සියලුම නාම රූප ධර්මයන් පිළිබඳ මඳහත් හිතක් උපදිලා මඟඵල නිවන් අවබෝධකාරා ඒ ශ්‍රාවකයාට යන්න පුළුවන්. ඔන්නෝක තමයි මාත්‍රිකා පාඨයේ මම මේ තේරුම් කළේ. මේ අත් අහලා තියෙනවනේ මාත්‍රිකාවක් පළවෙනි ධ්‍යානයේ පිළිබඳවත් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ එක. මම මේක කෙටියෙන් කිව්වේ වෙන මොකුත් නිසා නෙමෙයි මේ ගැන දේශනා 5ක් කරලා තියෙනවා. ප්‍රඥානාලිකාවේ මේ ගැන දේශනා 5ක් කරලා තියෙනවා. ඒ නිසා මේ ඒකේ හරය පිළිබඳ යම් අදහසක් ඔබට මතු කළේ. එතකොට කීනාශ්‍රව කියන ස්වභාවයට සංකාරූපේක්ඛා ඥාණයෙන් ඊට පස්සේ අනුලෝම ඥානෙ, ගෝත්‍ර භූ ඥානෙ, සම්මර්ෂණ ඥානෙ ආදී ඥාන දර්ශන උපදවා ගැනීම තුල එයාට සාක්ෂාත් කරගන්නට ලැබෙන ඊතා බල ධර්ම ඒකට කියන්නේ කීනාසව බල කියලා. කීනාසව බල ධර්ම 7ක් ඒ හිත තුල උද්ගත කරගන්නට අවස්ථාව ලැබෙනවා. මොනවද ඒ 7? 7ක් උද්ගත කරගන්නට ලැබෙනවා. මොනවද? ඉදාවුසෝ කීනාවස්ස බික්කුණෝ අනිච්චතෝ සබ්බේ සංඛාරා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොಂತಿ. මේ විදියට බුදුරජාණන් වහන්සේ වදාලා ඇවැත්නි මේක නම් සාරිපුත්තහාරු පැහැදිලි කරපු වාක්‍ය පාඨයක්. ඒකයි ඇවැත්නි කියලා තියෙන්නේ. මෙතන පැහැදිලි කරනවා යම් ආශ්‍රවයන් ක්ෂය කළ, ඒ කියන්නේ බුදුදහමේ නිවන පැත්තට බර පවතිනව යම් ආශ්‍රව කොටාසයක් තියෙනවනම් ඒ ආශ්‍රවයන් ක්ෂය කළ අරහත්ත්වයට පත් වුණු භික්ෂුව විසින්, අරහත්ත්වයට පත් වෙච්ච පුද්ගලයා විසින් සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන්ම දකිනවා. අර නාම රූප ධර්මයන් අනිත්‍ය වශයෙන්ම දකිනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සම්මප්පඤ්ඤාය සුදිට්ඨෝ හොಂತಿ. මනා ප්‍රඥාවෙන් මනවින්ම දකිනවා. සුදිට්ඨෝ හොಂತಿ. ඒ වගේම යම්පාවුසෝ කීනාසවස්ස බික්කුණෝ අනිච්චතෝ සබ්බේ සංඛාරා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොಂತಿ. ඒතර ඒ විදියට කල්පනා කරන මේ ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් වූ හැටියෙන්ම මනා ප්‍රඥාවෙන් මනවින්ම ප්‍රත්‍යක්ෂ කරනවා. එතනදී ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ප්‍රතිඥාදීම පදනම් කරගෙන කීනාශ්‍රව බල 7ක් ඒ භික්ෂුවට උද්ගත වෙනවා. බල කීයක් උද්ගත වෙනවද? 7ක් උද්ගත වෙනවා. අරහත්ත්වයට මේ සංස්කාර ධර්මයන්ගේ උදයවැය දැකීම මතයි ඒ අවබෝධයට පත් වෙන කෙනාගේ මේ බල 7 උපදින්නේ. පුනච පරං ආවසෝ කීනාසවස්ස බික්කුණෝ අංගාරකාසූපමා කාමා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොಂತಿ. ඔන්න පළවෙනි එක කියනවා.
මේ සම්පූර්ණයෙන් සම්මර්ෂණය කරන්නේ ඒ පුද්ගලයා තුළ අර පළවෙනි ධානයටපත් වෙලා එතනින් මඟඵල අවබෝධය කරා ඇවිල්ලා මාර්ගඵලත් අවබෝධ කරලා සම්පූර්ණයෙන් විද්‍යා විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ පිහිටන බල හත ගැන කීනාසව බල කියලා ඒවට කියන්නේ බල හත ගැන ඒ උත්තමයා සම්මර්ෂණය කරනවා. මෙන්න මේ ටිකයි පැහැදිලි වෙන්නේ කොහොමද? පුනච පරං ආවුසෝ කීනාසවස්ස බික්කුණෝ අංගාර කාසූපමා කාමා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොಂತಿ. ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් අරහත්ත්වයටපත් වුණු උත්තමයා විසින් කාමයෝ ගිනි අඟුරු වලකට උපමා කොට ඒ හැටියෙන්ම මනාකොට ප්‍රඥාවෙන් දකිනවා. මනවින්ම දකිනවා. එතකොට මේ මනවින්ම දකිනකොට අනේ මම මෙබඳු කාමයන්ගෙන් මං නිදහස් වුණා නේද? ගිනි අඟුරු වලකින් මම ගොඩ ආවා වගේ නිදහස් වුණා නේද කියලා ආශ්‍රවයෝ මේ ක්ෂය කරා කියන අදහස පදනම් කරගෙන ආශ්‍රවයන්ගේ කාමයන්ගෙන් නිදහස් වීම පදනම් කරගෙන අරහත්වයට පත් වුණා කියන කාරණේ පදනම් කරගෙන ඒක ඒ උත්තමයා තුල පිහිටන ප්‍රබල බලයක් කියනවා. මොකද්ද? මේ කාමයන්ගෙන් නිදහස් වුණා අංගාර කාසූපමා කාමා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොಂತಿ. සම්පූර්ණයෙන්ම ගිනි අඟුරු වලක් උපමා කොට ඒ හැටියෙන් මනා ප්‍රඥාවෙන් දැකලා මම මෙබඳු කාමයන්ගෙන් නිදහස් වුණා නේද? දැන් බලන්න එහෙමනම් ඒ උත්තමයා තුල මූලික වශයෙන් ගොඩනගෙන්න ඕන තත්වයක් තමයි මේ කාමයන්ගේ යථාර්ථය. තේරුම් අරගෙන මේ කාමයන්ගෙන් නිදහස් වෙන එක. කාම පංචකාමයන්ගෙන් නිදහස් වීමේ ගුණය ඒ රහතන් වහන්සේ තුල උද්ගත වෙන සැබෑ தත්ත්වය. අදනම් මේ අවබෝධයටපත් වුණා කියන අය අතර හොඳට කාමයේ දෝරේ ගලනවා. හොඳට දෝරේ ගලනවා. ඉතින් ඒකේ ලොකු අවුලක් තියෙන බවක් පේනවා. ඊළඟට දෙවෙනි කාරණේ කියනවා පුනච පරං ආවුසෝ කීනාසවස්ස බික්කුණෝ විවේක නින්නං චිත්තං හෝති චේකපෝනං විවේක පබ්බාරං විවේකට්ටං නෙක්කම්මා බිරතං වියන්ති භූතං සබ්බසෝ ආසවට්ඨානියේහි ධම්මේහි. මෙතන කියනවා මේ ඒ වගේම වැත්නි ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුවගේ හිත විවේකයට නැඹුරු වෙලා විවේකයට යොමු වෙලා විවේකයටම බර වෙලා විවේකයේ මතම පිහිටලා විවේකයටම බර වෙලා ඒ භික්ෂුවගේ හිත විවේකයේ මතම පිහිටලා පින්වත්නි. ඒ පිහිටලා තියෙන කාරණේ පදනම් කරගෙන නෛෂ්ක්‍රම්‍යයටම ඇලිලා. නෛෂ්ක්‍රම්‍යයට කියන්නේ කාමයන්ගෙන් වෙන්වීමටම ඇලිලා. සියලු ආයුරින් ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා. ඒ ආශ්‍රවයන් ක්ෂය කරලා දාපු ඒ රහත් භික්ෂුවගේ හිත මා තුල ආශ්‍රවයන් ක්ෂය වූවාය කියලා. ක්ෂයවීමේ ප්‍රතිඥාදීම පදනම් කරගෙන ඒ කීනාශ්‍රව බලයක් විදිහට ඒක පිහිටනවා කියනවා. ඒ රහත් භික්ෂුවට ඒක බලයක් විදිහට පිහිටන මොනවාද? මේ විවේකයට බර වෙච්ච විවේකයේ තුල පිහිටිය නෛෂ්ක්‍රම්‍යයටම ඇලුණු සියලු ආයුරින්ම ආශ්‍රවයන්ගෙන් මිදුණු ආශ්‍රවයන් ක්ෂය කරලා දාපු ඒ රහත් භික්ෂුව, ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍ය කියන්නේ කාමයන් එක ගනුදෙනුවක් ඇත්තෙම නැහැ. ඒ ඇත්තෙම නැති නිසා විවේකයට බර වෙලා විවේකයටම කැමැත්තක් දක්වමින් විවේකයටම විවේකයටම බැහැගත්ත ආශ්‍රවයන්ගෙන් ක්ෂය වුණා කියන දැක්ම පදනම් කරගෙන කීනාශ්‍රව බලයක් උපදිනවා. එතකොට මේ නෛෂ්ක්‍රම්‍ය පදනම් කරගෙන කාමයන්ගෙන් සම්පූර්ණයෙන් වෙන්වීම පදනම් කරගෙන විවේකයට ඇලුම් කරන විවේකයට ලෙන්ගතුකම් පාන එක බලයක් පින්නත් නේද? සාමාන්‍ය කෙනෙකුට ඒ බලේ නැහෙනි. සාමාන්‍ය කෙනෙක් ඒ බඳු විවේකයකට කැමති නැහැ. සාමාන්‍ය කෙනෙක් කැමති පිරිස පිරිවරාගෙන ඉන්න. නමුත් අන්න බලන්න අවබෝධයටපත් වෙච්ච කෙනාගේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ හැඩතලය තේරුම් ගන්න. පුනච පරං ආවුසෝ කීනාසවස්ස බික්කුණෝ චත්තාරෝ සතිපට්ඨානා භාවිතා හොන්තු සුභාවිතා. උන්වහන්සේ මතක් කරනවා මේ තවද ඇවැත්නි ආශ්‍රවයන් ක්ෂය කළ ඒ රහත් භික්ෂුව විසින් සතර සතිපට්ඨානිය වඩන ලද්දා වූ. අන්න බලන්න කාමයන්ගේ අවදානම දකිනවා. ඔන්න අරහත් වී යන පාර මේක පැත්තෙන් කියන්නේ. කාමයන්ගේ අවදානම දකිනවා. ඔන්න කාමයන්ගෙන් නිදහස් වෙනවා. නෛෂ්ක්‍රම්‍යයට ඇලෙනවා. කාමයන්ගෙන් නිදහස් වුණේ
විවේකයට යොමු වෙලා විවේකයට බර වෙලා විවේකයේ මත පිහිටා කාලය ගෙවපු නිසා. විවේකයේ මත පිහිටා කාලය ගෙවපු නිසා. එතකොට එතන කාමයන්ගෙන් වෙන් වුණා. කාමයන්ගේ ආදීනව දැක්ක, ආස්වාදයේ දැක්කා, ආදීනවේ දැක්කා. ඔන්න කාමයන්ගෙන් නිස්සරණයට ආවා. ඒක නෙමෙයි කියන්නේ. ඇයි මුලින්ම කිව්වේ අංගාරකාසුම්මා කාමා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨෝ හොಂತಿ කියලා. අංගාරකාසුපමා කාමා අඟුරු වලක් වගේ කාමයේ දැක්කා. අඟුරු වලක් වගේ දැක්කා. අංගාරකාසුපමා කාමා අඟුරු වලක් වගේ කාමයේ දැකලා යතා භූත ඥානෙ උපදවාගෙන ඒ පුද්ගලයා ධර්මයේ දියුණු කරගෙන ආවා. දියුණු කරගෙන එනකොට විවේකයට යොමු වෙලා සම්පූර්ණයෙන් කාමයන්ගෙන් වෙන් වෙච්ච තැනක නෛෂ්ක්‍රම්‍යයට ඇලිලා ඒ අයුරින් මේ தත්ත්වය අවබෝධ කළා. එහෙම අවබෝධ කළා කියලා උන්වහන්සේට තියෙනවා බලයක් හිතේ. දැන් මම මේ කාමයන්ගෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා. මේ කාමයන් නිසා මොන්න තරම් අවිඩාවක්, පීඩාවක්, අතෘප්තියක්, අසහනයක් අපිට තියෙනවද කියලා නිකන් කල්පනා කරලා බලන්න. ඊළඟට කියනවා පුනච පරං ආවසෝ කීනාසවස්ස බික්කුණෝ චත්තාරෝ සතිපට්ඨානා භාවිතා හොಂತಿ සුභාවිතා. ඒ වගේම ආශ්‍රවයන් ක්ෂය කළේ රහත් භික්ෂුව විසින් සතර සතිපට්ඨානී වඩන ලදී. හොඳට සතර සතිපට්ඨානී ඊට පස්සේ වඩනවා. වඩනකොට ඊතා මනවින් ඒක ප්‍රගුණ වෙනවා. කය පිළිබඳව ඥානයත්, විඳීම් පිළිබඳව ඥානයත්, හිත පිළිබඳව ඥානයත්, හිතේ ඇතිවන ධර්මයන් පිළිබඳ ඥානයත් ඉපදිලා තමන් තුළ මේ සතිපට්ඨානයේ පදනම් කරගෙන සතිපට්ඨානයේ මත පිහිටලා ආශ්‍රවයන් දුරු වුණා නේද? ආශ්‍රවයන්ගෙන් මම නිදහස් වුණා නේද? කීනාශ්‍රව ස්වභාවයට, කීනාමී ආසවාති කීනාශ්‍රව ස්වභාවයට මම පත් වුණා නේද කියලා ඒ භික්ෂුවට අභිමානවත් බලයක් තියෙනවා. අන්න පාර. මොකද්ද? කාමයන්ගේ යථාර්ථයේ තේරුම් ගන්නවා, කාමයන්ගෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ කාමයන්ගෙන් නිදහස් වීම පදනම් කරගෙනම ඒ භික්ෂුව තුළ සතිපට්ඨානිය වැඩෙන තැනට තමන්ගේ ජීවිතේ ගොඩ නැගෙනවා. ඊට පස්සේ සතිපට්ඨානිය හොඳට පුහුණු වෙනවා. ඒක ආනාපාන සතිය හරි මොකක් හරි භාවනාවක්, එක භාවනාවක් මත පිහිටා සතිපට්ඨානෙම දිනු කරන්න පුළුවන්. අපි මේට කලින් දේශනා කීපයක් ඒවා ගැන කියලා තියෙනවා. කුමන භාවනාවක් හෝ වේවා අපි මතකනේ ඔබට කිව්වා මොන භාවනාවක් කළත් සතිපට්ඨානෙ වැඩෙන විදිහට දිනු කරන්න ඕන කියලා. සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට දිනු කරේ නැත්නම් භාවනාව මහත්ඵල වෙන්නෙත් නැහැ, මහානිසංස වෙන්නෙත් නැහැ කියලා අපි මතකද ඔබට මතක් කළා. ආන්න ඒකයි මේ කිව්වේ. දැන් එතකොට මෙතන කාමයන්ගෙන් වෙන් වෙලා මෙතනට ආවා කීනාසෝ අබිකෝ චත්තාරෝ සතිපට්ඨානා භාවිතා හොಂತಿ සුභාවිතා. සතර සතිපට්ඨානේ භාවිතා කරනවා. එතකොට ආශ්‍රවයන් ක්ෂය කරලා ඒ රහත් භික්ෂුව විසින් සතර සතිපට්ඨානෙ වැඩිමින් උපදුනා වූ මනා වශයෙන් මනවින් ප්‍රගුණ කරන ලද්ද තමන් තුළ ආශ්‍රව ක්ෂය වීම පදනම් කරගෙන සම්පූර්ණයෙන්ම ප්‍රතිඥා දෙන්න පුළුවන් කීනාශ්‍රව රහත් භික්ෂුවකගේ බලයක් විදියට උන්වහන්සේ පිටිපස්සට හැරිලා ප්‍රතිවේක්ෂණා කරලා බලනවා. ඔන්න සතර සතිපට්ඨානෙ වැඩුවා. සතර සතිපට්ඨානයේ තමන්ට පැහැදිලිව තමන් වඩාපු අපි හිතමු ආනාපාන සතිය කියලා. ආනාපාන සතිය තුල තහ පැහැදිලිව සතර සතිපට්ඨානයේ වැඩෙන ආකාරයටමයි ඒක දිනු කළේ. ඒ තැනදී පුනච පරං ආවුසෝ කීනාසවස්ස බික්කුණෝ පංචින්ද්‍රියානි භාවිතානි හොಂತಿ සුභාවිතානි. උන්වහන්සේ මතක් කරනවා තවද ආයුෂ්මතුනි ආශ්‍රවයන් ක්ෂය කළේ රහත් භික්ෂුව විසින් පංච ඉන්ද්‍රියෝ වඩන ලද්දාහ. මේ පංච ඉන්ද්‍රිය ධර්ම අරහත්වයෙන් සම්පූර්ණ වෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරිය, සද්ධා විරිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය පහම තමයි සෝතාපන්න වෙනකොටත් දියුණු වෙන්නේ. ඊටත් වඩා වැඩියෙන් සකදාගාමී වෙනකොට දියුණු වෙනවා. ඊටත් වඩා වැඩියෙන් අනාගාමී වෙනකොට දියුණු වෙනවා. ඊටත් වඩා වැඩියෙන් රහත් වෙනකොට දියුණු වෙනවා. දැන් රහත් වුණාට පස්සේ දැන් සද්ධාව නැහැ දැන්. රහත් වුණා, සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා කියලා මේ ගිහි උදවියත් කතා කරනවා නේම. එතකොට ඒ සමහර අයගේ සද්ධාවත් නැහැ. දැන් බලන්න මෙතන තමා තුළ වැඩිච්ච සද්ධා ඉන්ද්‍රිය ගැන හිතලා සතුටු වෙනවා. මොකද සතර සතිපට්ඨානිය වඩනකොට අර ඉන්ද්‍රිය ධර්මයි තව දුරටත් බලවත් වෙවි දියුණු වෙන්නේ. මොකද්ද? දැන් බලන්න සද්ධා, විරිය, සති ඉන්ද්‍රිය කියන එකමයි දියුණු වෙන්නේ. සති ඉන්ද්‍රිය දියුණු කිරීමම සතිපට්ඨානෙ. ඒකම තව දුරටත් දියුණු කරනවා.
ඒ තුලම පිහිටා හොත්තට පංචස්කන්ධයම විදර්ශනා කරන. එතකොට පින්වත්නි රූපය අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් හුලක් වශයෙන් gaduwak වශයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් අනුන්ට අයිති දෙයක් වශයෙන් Tamanගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් වශයෙන් තණ්හා මාන දිට්ඨි කියන අර්ථයෙන් හිස් දෙයක් වශයෙන්ම යා රූපය දකිනවා. ඒ රූපයේ දකින්න තැන තමයි ඔය සමාධිය ප්‍රඥාව තුලින් ඔය தත්වෙම තව දුරටත් ඇති කරලා දෙනවා. එහෙනම් මේවා ඒකයි කියන්නේ අර රහත් වෙච්ච කෙනෙකුත් ඒ කියන්නේ අනාගාමි වෙච්ච කෙනෙකුත් අරහත්ත්වයටපත් වෙන්න අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ ආදි වශයෙන් 11 ආකාරයකින්මයි විදර්ශනා කරන්නේ. සාරිපුත්ත හාමුදුරුවන්ගෙන්ම කොටිතහර වහනවනේ අරහත්ත්වයටපත් එයත් ඒ උත්තමයත් මේ අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ආදි වශයෙන් ස්කන්ධයන්ගේ උදය වැයම අනිත්‍ය වශයෙන්ම දුක් වශයෙන්ම දකිනවා. ඒ රහත් වෙච්ච කෙනෙකුට තවත් මොනවත් කරගන්න තියනවාට නෙමෙයි. රහත් වෙච්ච උත්තමයෙකුට තවත් කරගන්න දෙයක්වත් නැහැ. හැබැයි රහත් වෙච්ච කෙනෙක් ඒ විදිහට කල්පනා කරන්නේ වෙන කුමකටවත් නෙමෙයි. වෙන කවර අදහසකින්වත් නෙමෙයි ඒ උත්තමයා ඒ විදිහට කල්පනා කරන්නේ. ඒ විදිහට කල්පනා කරනකොට අර ditta ධම්මවේදිනී සැප විහරණයක් ඒ හිත තුල උපදිනවා. කරගන්න දෙයක් නැහැ. ඉවරයි කරගත්ත දේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා. ඒක දියුණු වෙච්ච එක බලයක් විදියට ඒ කීනා මේ ආසවාතී කීනාශ්‍රවයන් වහන්සේ තුල ඒක බලයක් විදියට පිහිටලා තියෙනවා. ඒක තමයි ඒ කීනාශ්‍රව බලය. ඊළඟට කියනවා පුනච පරං ආවසෝ කීනාසවස්ස බික්කුණෝ සත්ත බොජ්ජංගා භාවිතා හොಂತಿ සුභාවිතා. තවද ප්‍රිය ආයුෂ්මතුනි ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් එතනින් පස්සේ සප්ත බොජ්ජංග වඩන ලද්දාහුය. මේක මේ පිළිවෙලට කියාගෙන ඉන්නේ නිවන ගැන. නිවන් මාර්ගයේම Taman තුල මේ කල්යාණ භූමියේ හිට කාමයන්ගේ යථාර්ථයේ දැකීමේ හිට ක්‍රමානුකූලව දියුණු වේගෙන ආපු ආධ්‍යාත්මික ගුණධර්මවල ආකෘතියයි මේ පැහැදිලි කරන්නේ සම්මර්ෂණය කරලා. එතකොට මේ කීනාශ්‍රව ප්‍රහාණය කරපු භික්ෂුව විසින් සත්ත බොජ්ජංගා භාවිතා හොಂತಿ සුභාවිතා. ඒ ආශ්‍රව ක්ෂය කරපු රහත් භික්ෂුව විසින් සප්ත බොජ්ජංගයෝ වඩන ලද්දාහුය. සප්ත බොජ්ජංග ධර්ම වඩනවා. ඒවා ඊට මනවින් ප්‍රගුණ කරන ලද්දාහුය. බොජ්ජංගා භාවිතා හොಂತಿ සුභාවිතා. ස්වභාවිත වශයෙන් දිනු කරලා මනවින් ප්‍රගුණ කරලා තියෙන්නේ. මා තුල ආශ්‍රවය ක්ෂය වූවාහුය. ආශ්‍රවයන්ගෙන් ක්ෂය වීම ප්‍රතිඥා දීම පිණිස මා තුල බොජ්ජංග ධර්මයන් වැඩුණාහුය කියලා ඒක ඒ කීනාශ්‍රව වූ භික්ෂුවගේ බලයක් විදියට පිළිටලා තිනවා. ඒක බලයක් විදියට ශක්තිමත්ව පිහිටලා තිනවා. ඒක හිටලා තිනවා. ඒක ආයෙ වෙනස් කරන්න බෑ. ඒක තමයි මේ භික්ෂුවගේ බලය. එතකොට දැන් අපි කිව්වා මතක ඇති ඔබට කුමන භාවනාවක් කළත් බොජ්ජංග ධර්ම වැඩෙන විදියට කරන්න කියලා. අන්න ඒකයි මේ කිව්වේ. බොජ්ජංග ධර්ම වැඩෙන විදියට මේක කරන්න කියලා අපි කිව්වේ වෙන මොකටවත් නෙමෙයි. මේක එච්චරට වටිනවා පින්වත්නි. ඊළඟට බුද්ධ දේශනාව මතක් කරනවා බොහොම ලස්සන දෙයක්. මොකද්ද? ඒ තමයි පින්වත්නි පුනච පරං ආවසෝ කීනාසවස්ස බික්කුණෝ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ භාවිතෝ හොಂತಿ සුභාවිතා. තවද ප්‍රිය ආයුෂ්මතුනි ඒ කීනාශ්‍රව වෙච්ච රහත් භික්ෂුව විසින් අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුව විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ලද්දේය. ඊතා මනවින් ප්‍රගුණ කරන ලද්දේය. ඒක මනවින් ස්වභාවිත වශයෙන් දියුණු කරලා ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ලද්දේ. ඊතා මනවින් ප්‍රගුණ කරන ලද්දේ යන යමක් ඇද්ද? යම් බලයකට පැමිණ කීනාශ්‍රව රහත් භික්ෂුව මා තුල ආශ්‍රවයෝ ක්ෂය වූවාහුය. ආශ්‍රවයන්ගෙන් ක්ෂය වීම ප්‍රතිඥා දෙයි නම් ඒ රහත් භික්ෂුවට ඒක බලයක් කියනවා. ඒක බලයක්. එතනින් විද්‍යා විමුක්තියට හිතපත් වෙනවා. දැන් බලන්න මේක තමයි මේ අන්ධබාල පෘථග්ජන භාවයේ ඉඳලා කල්යාණ භූමියට පිවිසිලා අස්සාදාදීනව නිස්සරණ පිළිබඳ නිකම් මේ කතාව තේරුම් අරගෙන ආපු භික්ෂුවක් විදිහට ඒ භික්ෂුව විසින්
මූලික වශයෙන් පුනච පරං ආවසෝ බික්කු සීලවා හෝති සීලය දියුණු කරගෙන පාතිමෝක්ඛ සංවර සංවුතෝ විහෙරති ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙලා ආචාර ගෝචර සම්පන්නෝ හෝති අර ආචාර ගෝචර ඇවතුම් පැවතුම් වල මේ සංයමය හදාගෙන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි අනුමාත්‍ර වරදෙහිත් බය දැකලා අකුසලයේ පිළිකුල් වෙන්නේ එතකොටයි සමාදාය සික්කති සික්ඛා පදේසු ඒ කියන්නේ පින්වත්නි සමාදන් වූ ශික්ෂා පදයේ තුල මනාව හික්මිලා අයං චතුත්තෝ හෝති චතුත්තෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරී කායං පඤ්ඤාය අපපටි ලද්දෝ පටිලාභාය පටිලද්ධාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය සංවත්තති බුද්ධ දේශනාව කියනවා ශික්ෂාව තුල සමාදන් වෙලා බඹසරට මුල්වන ප්‍රඥාවක් නොලැබී ඇතනම් එය ලැබීම පිණිසත් බඹසරට මුල්වන ප්‍රඥාවක් ලැබිලා නැත්නම් ඒක ලැබීම පිණිසත් ලැබී ඇතනම් මේ වැඩි දියුණු වීම පිණිසත් විපුල භාවයට පත්වීම පිණිසත් භාවනාවෙන් පිරිපුන් වීම පිණිසත් සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයා විසින් තමන්ගේ ජීවිතේ ප්‍රතිඥා දීලා එකම ඉලක්කයයි මොකද්ද බඹසරයට මුල් වෙන ප්‍රඥාවක් ලැබිලා නැත්නම් ඒ ප්‍රඥාව දියුණු කරගන්න ප්‍රතිඥා දීලා එතනදීනේ ධම්මවිජය බොජ්ජංගේම වැඩෙන්නේ ඒකයි මෙතන කියන්නේ ආදි බ්‍රහ්මචරීකාය පඤ්ඤාය අපපටිලද්දාය පටිලාභාය පටිලද්දාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය සංවත්තති ඒ වෙනුවෙන් ප්‍රතිඥා දීලා ලෑස්ති වුණා ලෑස්ති වෙලා මුලින්ම කාමයන්ගෙන් අපි බරපතල විදිහට ලෝකයට අහු වෙන්නේ කාමයන්ගෙන් ලෝකයට අහු වෙන ගතියක් අපිට තියෙනවා එතකොට මේ කාමයන් සමග ලෝකයට අහු වෙලා පැටලිලා ගැට ගැහිලා යන ලෝකයේ තුල අපි පින්වත්නි සම්පූර්ණයෙන් කාමයන්ගේ යථාර්ථය මනසින් දැක්කා කාමයන්ගේ යථාර්ථය දැක්කා මොකක්ද යථාර්ථය අංගාර කාසූපමා කාමා කාම කියන්නේ අඟුරු වලක් වගේ අඟුරු වලක් විදියට දැකලා කාමය ඒකට උපමා කරගෙන මනා ප්‍රඥාවෙන් මනවින් දැකලා ඒක පිළිකුල් කරා ඒක බලයක් කීනාශ්‍රව බලයක් එතකොට ඒ බලය මුලින්ම හදාගත්තා ඊට පස්සේ මොකද්ද කරේ ඒක ඊට පස්සේ විවේක නිස්ෘතව තමන්ගේ හිත පුහුණු කරමින් ආශ්‍රව ක්ෂය කළ රහත් භික්ෂුවගේ සිත විවේකයට නැඹුරු වෙලා විවේකයට යොමු වෙලා විවේකයටම බර වෙලා විවේකය මතම පිහිටලා නෛෂ්ක්‍රම්‍යයටම ඇලිලා ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම අත්දැකලා ඒ අත්දැකීම මූලික ස්වභාවයේ විදියට ඒ උත්තමයාගේ හිත තුළ පිහිටනවා මේ නෛෂ්ක්‍රම්‍ය කාමයන්ගෙන් වෙන්වීමේ ශාන්ත භාවය ප්‍රණීත භාවය අත්දකින්න ඔය පළවෙනි ධානය තුළ මේක අත්දකින්න පුළුවන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති වුණොත් ප්‍රීති සුඛ ඒකාග්‍රතාවේ කාමයන් වලින් අත්දකින්න එක කොහොමද ප්‍රීතිය නික්කම්මින් අත්දකින්න ප්‍රීතිය කොහොමද කියලා මේ ධ්‍යාන කියන්නේ මේ භාවනා කරන්නේ දැන් එයා පටන් අරගෙන ඒ පටන් අරගත්ත කෙනාට පුනච පරං ආවසෝ කීනාසෝ බික්කුණ චත්තාරෝ සති ඊට පස්සේ එයා සතිපට්ඨානෙ දිනු කරනවා සති ඒතකොට දැන් සමහරට අර මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති වෙන්න පළවෙනි ධ්‍යානෙටපත් වෙන්න යම් භාවනාවක් පාවිච්චි කරන ඒ භාවනාවම සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහට පුහුණු කරනවා එතකොට සතර සතිපට්ඨානය වඩනවා චත්තාරෝ සතිපට්ඨානා භාවිතා හොಂತಿ සුභාවිතා සතර සතිපට්ඨානේ භාවිතා වෙනකොට ඒක මනවින් භාවිතා වෙනකොට ඒ පුද්ගලයා තුළ පුනච පරං ආවසෝ කීනාසවා බික්කුණෝ පංචේන්ද්‍රියානි භාවිතානි හොಂತಿ සුභාවිතා එතන පින්වත්නි ඉන්ද්‍රිය ධර්ම භාවිතා වෙන්න පටන් ගන්නවා හොද්දට වැඩෙන්න පටන් ගන්නවා සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණව වැඩෙනවා විරිය ඉන්ද්‍රිය පින්වත්නි එර්ධිපාදයක් වගේ බලවත් ලෙස වැඩෙනවා කිසි දවසක පිටිපස්සට කකුල තියන්නේ නැති විදියට සති ඉන්ද්‍රිය ඇයි සතිපට්ඨානෙ දිනු කරපු නිසා කෙස් ගහින් කෙස් ගහට පාපියවරින් පාපියවරට සති ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා සමාධි ඉන්ද්‍රිය තුලින් යථාභූත ඥානයේ දකින්න විදියට විදර්ශනා සම්මා සමාධිය ඉපදෙලා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා විනිවිද යන ප්‍රඥාවෙන් යථාර්ථේ නාම රූපයන් පිළිබඳ දැන් මෙතනින් දකිනවා ඒ දකින්නකොට පින්වත්නි පුනච පරං ආවසෝ කීනාසවස්ස බික්ඛු සප්ත බොජ්ජංගා භාවිතා හොಂತಿ සුභාවිතා ඔන්න සප්ත බොජ්ජංග ධර්ම ටිකෙන් ටික ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා
ක්‍රමානුකූලව මනවින් ප්‍රගුණ වෙන්න පටන් ගන්නවා. ඒ මනවින් ප්‍රගුණ වෙන තැනක එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර වශයෙන් සියලු තැන්හි අඩු පහඩුවක් නැතුව සම්පූර්ණ භාවයට ඒ භික්ෂුවගේ හිත තුල පත් වෙනවා. මේ ඔක්කොම කීනාශ්‍රව ආශ්‍රව දුරු කරපු කෙනෙක්ගේ බලයන් විදියටයි බුද්ධ දේශනාව පෙන්වන්නේ. ඒවට කියනවා සත්ත කීනාසව බලානි කියලා. මොකක්ද? සප්ත කීනාශ්‍රව බල කියලා. කීනාශ්‍රව බලහත කියලා කියන්නේ ඔන්න ඕකටයි. ඕක අස්සේ තියෙන නිවන සම්බන්ධ කතාව. ඔය විදියට පුහුණු කරලා බලන්නකෝ කුමන භාවනාවක් කළත්. ඒ භාවනාව පුහුණු කරගෙන යනකොට ඒකාන්ත වශයෙන් ඔබ අප හැම දිනාටම ඒ බුද්ධ ශාසනය තුලදීම ප්‍රායෝගිකව ප්‍රතිඵල හදාගෙන ජීවිතාවබෝධය පැත්තට නැමිච්ච සැබෑ ශ්‍රාවකයෙක් විදියට අපට නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්න මේ පණිවිඩේ ඒකාන්ත වශයෙන්ම උපකාර වෙනවා. ඒක සත්‍යයක් පින්වත්නි. ඒකාන්ත වශයෙන් උපකාර වෙනවා ජීවිතාවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිස අද මේ උතුම් දේශනාව උපකාර වේවා.